समन्था चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु संघ मुग्धं धम्म सवेन कालो अयं भदन्ता धम्म सवेन कालो अयं भदन्ता धम्म सवेन कालो अयं भदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से लाभेन भिक्खवे अभिभूतो पर्यादिन चित्तो देवदत्तो अपायिको नेरैको कम्पट्टो अतिकिञ्चो ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සදහෙති සත්පුරුෂ කාරුණික පින්බර වාසනාවන්ත පින්වතුනි පිනැති ඔබ සැවම මේ සැරසෙන්නේ ලෝතුරු සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේගේ සම්බුදු බුදුමවින් දේශනාකට වදාළ උතුම් ශ්‍රී සත් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට හිතන්න පින්වතුනි මේ ලෝකේ අපි ජීවිතේ විවිධ අරමුණු තුල අපිට අදහාගත නොහැකි තරමට අවසන් නොවන තරමට සැනසෙල්ලක් සුවයක් ලැබෙයි කියන විශ්වාසයෙන් කොයිතරම් දේවල් පසුපස්සේ අපි ලුහු බැඳද කොයිතරම් දේවල් අපි ජීවිතේ සතුටයි කියලා හිතාගෙන ජීවිතේට ලං කරගත්තද හැබැයි අවසානයේ කිසිවකින් අපි හිතාපු සැනසෙල්ලක් නොවේ අපට ජීවිතයේ මතකයක් හැටියට හැම මොහොතකම ඉතිරි කර දෙන්නට යෙදෙන්නේ බොහෝ වෙලාවට ශෝකයක් වේදනාවක් විරහවක්. ඒ හින්දා භාග්‍යතුන් වහන්සේගේ ධර්මයත් එක්ක පුංචි සංදීඳන් තමන්ගේ හිත දියුණු කරගත්තු කෙනා. වත්පිළිවෙත් ඇතුලේ දහමට අනුව තමන්ගේ ජීවිතේ ගොඩනගාගත්ත කෙනා. මේ ලෝකේ කවදත් පුංචි කාලේ වේවා තුරුණු වේවා මැදිවිය මහලුවිය මේ ජීවිතේ කොයි කාල පරාසයක වේවා අතරමං නොවුණු හිතක් ඇතිව ඊටාම සුවසේ සැහැල්ලුවෙන් සැනසෙල්ලේ තමන්ගේ ජීවිතේ ගෙවනවා ගත කරනවා. සමහර මිනිස්සු ජීවිතේ තමන්ගේ ජීවන බර මානසිකව ආතතියක් ලෙස දැනෙන්න ගද්දි කියන්නේ. ඇත්තටම අපි ජීවිතේ සතුටෙන් සැනසෙල්ලෙන් හිටියා නම් ඉඳලා තියෙන්නේ අපි පාසල් යන වියේ විතරනේ. ඒ නිසා ජීවිතයේ තමන්ගේ ජීවිතයේ සැහැල්ලුව සමහරක් විට කාලයකට සීමා වෙනවා. නමුත් ධර්මයත් එක්ක ජීවත් වෙන කෙනාගේ ජීවිතයේ සැහැල්ලුව සැනසෙල්ල හැමදාම තමන්ගේ ජීවිත කාලේ පුරාම පවතිනවා. එහෙනම් අද දවසේ පින්වතුන් තමන්ගේ ජීවිතයට සහනීය සැනසෙල්ල එකතු කරගන්න පුළුවන් උතුම් බුදුබණ දේශනාවක් අහන වෙලාව පින්වතුන්ට මේ ධම් දේශනාව අහන්න තමන්ගේ සදැහැති දායකත්වයේ කරමින් කටයුතු කරන අද ගම්පොළ වික්‍රම බාහු ජාතික පාසලේ 99 2000 වර්ෂවල ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් එකතුව ඒ පින් ඇති පිරිසගේ සදැහැති දායකත්වයෙන් අද දවසේ මේ උතුම් ධම් දේශනාව අප සිද්ධ කරන්නේ. හිතන්න ජීවිතේ මං මුලිනුත් මතක් කළා වගේ
සැනසෙල්ල බලාපොරොත්තු වුණු තරමට සැනසෙන්න ඉඩ නොලැබුණු තැන ජීවිතේ මිනිස්සු කල්පනා කරනවා මට මියදෙන මරණ මංචකේවත් සැනසෙල්ලේ මැරෙන්න තිබ්බොත් ඇති. හැබැයි අපි හිතාගෙන හිටියාට පින්වතුනි ජීවිතේ අවසානයේ හෝ සැනසෙල්ලේ කෙලවර වෙයි කියලා. එහෙම අවසානියත් හිතාගෙන පතාගෙන උන්නු පමණින් සැනසෙල්ලේ කෙලවර වෙන්නේ නැහැ මේ ලෝකේ. ඒ සඳහා තමන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇතුලේ හදාගත්ත යම් නිශ්චිත වැඩපිළිවෙලක් එක ජීවත් වෙන්නට ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේව උන්වහන්සේගේ ධර්මයේ තමන්ට වඩා ජ්‍යෙෂ්ඨ උතුම් මහා සංඝයා මුණ ගැහිලත් ශාසනයට ඇතුළත් වෙන්න පින තිබිලත් ජීවිතේ නිරයගාමී වෙච්ච දෙව්දත් හාමුදුරුවෝ ගැනම හිතන්නේ. උන්වහන්සේගේම ස්වභාවය මුල් කරගෙන දේශනා කරපු වටින දේශනාවක් අපට මුණ ගැහෙනවා. අංගුත්තර නිකායේ අටක නිපාත දේවදත්ත විපත්ති කියන සූත්‍රය. පින්වතුනි හිද ලෞතුරා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ලාභේන භික්කවේ අභිභූතෝ පරියාදින්න චිත්තෝ දේවදත්තෝ අපායිකෝ නීරේකෝ කප්පට්ටු අතේ කිච්චෝ. දේවදත්ත හාමුදුරුවොත් පින්වතුනි මහාන වෙච්ච අලුත හොඳට මහානකම් රැක්ක පස්සේ කාලෙක මොකද උනේ? භාග්‍යතුන් වහන්සේට ලැබෙන ජනප්‍රසාදයේ සිව්පස ලාභයේ දකින්න කල හිතේ මහා ගිජුකමක් උපදිනවා. මේ බුදු පදවිය මා සතු වුණා නම් මේ ලැබෙන සියල්ල මටනේ කියන අදහසක් ආවා. ඔය අදහස ආදා ඉඳන් දේවදත්ත හාමුදුරුවෝ පිරිහෙන පැත්තටයි වැඩ සිද්ධ කරගන්නට යෙදුනේ. සාමාන්‍යයෙන් අපි කල්පනා කරලා බැලුවොත් මේ ලෝකයේ පින්වතුනි අපි ස්වභාවයෙන්ම දකිනවා මිනිස්සු ජීවිතයේ ඕනම තැනකදී නැවුම් බව තුල අලුත් බව තුල නොපිරිහි ඉඳ හරි දක්ෂයි. දැන් හිතන්න අලුත විවාහ කරගත්ත මනාලියක් ඇඳාගෙන කලේ මනාලියගේ හැසිරීම ඒ බොහෝම පරිස්සමින් වචන වුණා සාමියට තමන්ගේ නැන්දම්මා මාමණ්ඩිය ළඟ භාවිතා කරන්නේ. තමන් ආගන්තුකයෙක් ලෙස මේ ගෙදරට ආවේ. තමන් අලුත් බවින් ඉන්න කල හිත කාගේවත් රිද්දවන්න යන්න හොඳ නෑ. තමන්ට තියෙන ගෞරවය ආදරේ හිතවත්කම අලුත් පිට බිඳව ගන්න නරකයි කියලා හිතනවා. සමහරක් වෙලාවට උදේට නැගිටලා මුළු තැන්ගෙට යද්දි තමන්ගේ සාමියාගේ ආදරණීය අම්මා සාමියා වෙනුවෙන් හැමදාම පුරුදු විදිහට හදපු උදෑසන තේක සකස් කරමින් ඉන්නවා. ඔය වෙලාවට ගිහිල්ලා ඇය විමසනවා අම්මේ මම තේක හදන්නද නැත්නම් අම්මා තේක හදනවද? ඔය වෙලාවට විමසද්දි නේ පුතේ මං දිගටම කරගෙන ආදී මට අපහසුයක් නෑ මං හදන්න. ඒ අම්මගේ පැත්තෙනුත් ආදරණීයව පිළිතුරක් ලැබෙයි. හැබැයි සතියක් දෙකක් ගියපු කල අර බිරිඳට හිතෙනවා ඒ මනමාලිටම කැන්දාගෙන මම ඉතින් දැන් මේ ගෙදර අලුත් කෙනෙක් නෙවෙයිනේ නුහුරු තැනක් නෙවෙයිනේ මෙතන. මම මොකටද සාමියට දෙන තේක අම්මා හදනවා දහනේ ඒ සාමියාගේ අයිතිය තියෙන ඒ අම්මටත් වඩා නීති අනුකූලව බලද්දි මටනේ. ඒ නිසා මමම හදනවා. දැන් බලන්න ජීවිතේ මේ තමන් පරණයි කියලා හිතලා තමන් පරිණතයි කියලා හිතලා මට දැන් මෙතන නුහුරු නුපුරුදු තැනක් නෙවෙයි දැන් ඉතින් මට උවමනා පිළිවෙලට මං හැසිරෙනවයි කියන තැන ඒ මානසිකත්වයේ නිසා ආරම්භ වෙන්නේ නැද්ද අර සොඳුරුව තිබුණු ඒ පිළිගැනීම වටිනාකම හිතවත්කම් ජීවිතේ පලා යන්න පටන් ගන්නවා. එහෙනම් මේ ලෝකේ ගොඩාක් මිනිස්සු පින්වතුනි අලුත් පිට හරි හොඳයි. මහාන වෙච්ච කෙනෙක් අලුත් පිට ඒ සිවුරට හරි ආදරයයි ගෞරවයයි භාග්‍යතුන් වහන්සේගේ ධර්ම විනය ගැන සොයා බලා බොහෝම උනන්දුවෙන් වඩනවා. හැබැයි තමන් පරණයි කියලා හිතවිල්ලක් ආකල අර මුලින් තිබ්බ සැලකිල්ල තමන්ගෙන් ඈත් වෙලා යන්න පුළුවන්. ඒ නිසා ජීවිතේ මේ කාරණාවත් අපි තේරුම් ගන්න ඕන. කවදත් කොතනත් තමන් පරණයි කියලා හිතන්නේ නැතුව අලුත් කියලා හිතන් ඉන්න එකම තමන්ව නැවුම්ව තබනවා විතරක් නෙවෙයි තමන්ව නැවුම්ව දැනෙනවා අනිත් අයට. එහෙනම් දේවදත්ත හාමුදුරුවෝ ශාසනයට ඇවිල්ලා මුල් කාලේ නැවුම් බව තුළ උන්වහන්සේ ධානා ඵලයන් පවා ලබාගත් උත්තමයා. හැබැයි පස්සේ කාලෙක මොකද උනේ? මතක් කළා වගේ භාග්‍යතුන් වහන්සේගේ ජනප්‍රසාදයේ සිව්පසලාභයේ දකිනා කල හිතනවා මේ බුදු පදවිය මා සතු වුණා නම් මේ ලැබෙන සියල්ල මටනේ කියන අදහසක් ආවා. ඔය ගිජුකම නිසා ඒ ලාභ මානසිකත්වයේ නිසා
දෙව්දත් හාමුදුරුවෝ පිරිහෙන්න පටන් ගත්තා. හිතන්න මේ ලෝකේ ගොඩාක් මිනිස්සු පින්වතුනි ලාභය ළඟ පිරිහෙන එකයි මම මතක් කරේ ලාභේන භික්කවේ අභිභූතෝ පරියාදින්න චිත්තෝ. ගමේදී හොඳට හිටිය දරුවෝ නගරයට ගිහිල්ලා එද්දි සමහරක් වෙලාවට අම්මට තාත්තට දෙදන බිම තියා වන්දනා කරපු දරුවෝ නගරයට ගියපු කල ඔවුන්ගේ දෙදන බිම තැබෙන්නේ සමහර විට. අර ගරුසරු බවනේ ඔවුන් අම්මගෙන් තාත්තගෙන් Tamanට ගෞරවයේ බලාපොරොත්තු වෙනවා. පෙරලා තමන්මයි ගරු කළ යුත්තේ කියන එක ඔවුන්ගේ හිතේ නොරැඳී පවතිනවා. එහෙනම් ජීවිතයේ ලාභයන් සමග මිනිස්සු ජීවිතය තුළ තමන්ගේ ජීවිතය තුළ පවත්වාගෙන ගියපු යහපත් ගති පැවතුම් නිර්දේ ලෙස අමතක කොට දමා හැසිරෙන තැන් අපි කොයිතරම් සමාජ ලෝකේ දකින්නවද? මේ ලෝකේ ගොඩාක් මිනිස්සු හිතන්න ජීවිතේ බඩු මුට්ටු වලට මිල මුදල් වලට නොවේද අද ආදරය කරන්නේ ආලය කරන්නේ. දැන් ලංකාව වගේ රටක නම් මාසෙ අගට ඔබ පඩිය ගන්නවා. යුරෝපෙට බටහිරට ගියොත් එහෙම ඒගොල්ලෝ පැය ගානට තමයි වැඩ කරන කෙනාට ගෙවන්නේ. සාමාන්‍යයෙන් ඩොලර්ස් 15ක අවම වැටුපෙන් ඔය ඇමරිකාව කැනඩා වගේ රටක වැටුප් තලය ආරම්භ වෙන්නේ. එතකොට එහෙම කෙනෙකුට හිතන්න බණ දේශනාවකට එන්න ආරාධනා කළොත් එයාට එකපාරටම ධර්මයේ නැති කෙනෙක් නම් හිතෙන්නේ මොකද්ද? දැන් ඉතින් පැයක් බණ ඇහුවොත් ඩොලර්ස් 15යි, පැය දෙකක් බණ ඇහුවොත් ඩොලර්ස් 30යි. මට අහිමි වෙනවා. බණ කියන හාමුදුරුවන්ට නම් ඉතින් පිරිකර හරි හම්බෙනවා. බණ අහන්න ගියපු අපිට මොනවද හම්බෙන්නේ? එහෙනම් ජීවිතේ එහෙම අදහස් සිතවිලි උපදින අය ඉන්නවා. ඒක රටින් බැහැරට යන්න ඕන නැහැ. මේ රටේ හිටියත් එහෙම ලාභ මානසිකත්වයෙන් හොඳ දේවල් මනින්න පෙළඹෙන මිනිස්සුන්ට එහෙම දැනෙන හැඟෙන තැන් තියෙනවා පින්වතුනි. මතක තියාගන්න මිල මුදල් කියන දේවල් එනවා යනවා පවතිනවා නැති වෙනවා. හැබැයි ජීවිතේ හදාගත්තොත් අපි ආධ්‍යාත්මික සතුටක් ඒක කවදාකවත් ජීවිතේ පින්වතුනි නැතිව යන්නේ නෑ. ජීවිතේ තමන් හා රැඳිලා පවතිනවා. දේවදත්ත හාමුදුරුවන්ටත් ආධ්‍යාත්මික සුවේ මේ අය ගැඹුරින් තේරුම් අරන් ඒ මත පිහිටා වැඩ කරන්න නොහැකි වෙනවා. අර භෞතිකත්වයට ආසාවක් හිතට එනවා. ජීවිතයේ භෞතිකත්වයට ආසාවක් ආපු කල මිනිස්සු හැසිරෙන හැටි හිතන්න. අන් සමහරක් වෙලාවට ඒ වෙනුවෙන් මොනතරම් මිනිස්සු බොරු කියනවද, සොරකම් කරනවද? එහෙනම් ලාභය ළඟ ගිජු වෙන තරමට මේ ලෝකේ මිනිස්සුන්ගේ පිරිසිදුකමක් නෙවෙයි දකින්න ලැබෙන්නේ ආධ්‍යාත්මික අපිරිසිදුකමක්. ගොඩනැගීමක් නෙවෙයි අපට දකින්න ලැබෙන්නේ පින්වතුනි බිඳ වැටීමක්. එහෙනම් දේවදත්ත හාමුදුරුවෝ බිඳ වැටෙන්න පටන් ගත්තේම ලාභය කෙරෙහි අසීමාන්තික තණ්හාවක් කැමැත්තක් ගිජුකමක් ඇති වුණොදා. ඒ නිසා ජීවිතේ අපට ලාභයක් වෙන්නේ භෞතික දෙයක් අපේ ජීවිතේ පවත්වන්න උදව් වෙන පමණ ගැන හිතද්දි විතරයි පින්වතුනි. ඉන් එහා ජීවිතයේ තුල අපට අපේ ජීවිතයේ අවශ්‍යතාවයේ පිරිමැහීම අභිබවා යම් දේවල් පවතිනවා නම් ඒවා ලෝකයා මැද Tamanට ඒ කාටත් නැති දෙයක් තියෙනවා කියලා පෙන්වන්න මාන්නකාරකමින් ජීවිතේ කිලිටි වෙලා විනාශ වෙලා පරණ වෙලා ප්‍රයෝජනෙට ගන්න බැරි වෙන්න තියාගන්න ඒකෙනාගේ හිතේ හිතක් ඇති වෙයි. එයාට ඒක සතුටක් වෙයි. හැබැයි ධර්මයේ තියෙන කෙනාට කවදාකවත් එහෙම භෞතිකත්වයේ තියාගෙන රැකගෙන ඉන්න එක ඒ රකින්න දරන අසහනීය සතුටක් වෙන්නේ නැහැ පින්වතුනි. එයා හැම මොහොතකම අනුන් සඳහා Taman අත ඇතිදී ජීවිතේ ප්‍රයෝජනෙට භාර කරලා ප්‍රයෝජනේ ගන්න දිහා බලලා අහලා අපමණ සතුට වෙන තැනක ඉන්නේ. හිතන්න සමහරක් වෙලාවට ලෝකෙට වසංගතයක් ආපු කල ඔබට හිතෙනවනම් ජීවිතේ අපිට ඉතින් කණ්ඩා දින්න තරමට තියෙනවා. හැබැයි මේක තව අවුරුදු 3-4ක් තිබුණොත් අපිටත් ඉතින් කන්න නැතිව පවා මිය දෙන්න වෙයි. එහෙම මානසිකත්වයක් හිතට ආපු කෙනෙකුට ජීවිතයේ තව කෙනෙකුගේ කුසගින්නක් නිවන්න තව කෙනෙකුගේ විලිවහ ගන්න තියෙන වස්ත්‍රයක් දෙන්න කරන්න හිතෙන්නේ නැහැ ඒ කෙනාට. හැබැයි ජීවිතයේ පින්වතුනි තමන්ව අමතක කොට අනුන්ව මතක් කොට කෙනෙකුට දෙයක් කරලා එයාගේ ප්‍රයෝජනීය ඉටුවීමේ සතුට දිහා බලලා අහලා දැකලා තමන්ගේ හිතේ අප්‍රමාණ සතුටක් උපදව ගන්න පුළුවන්. ඒ තමයි මේ ධර්මයත් එක්ක සංසාරයෙන් එතර වෙන්න උත්සාහ කරන මිනිසුගේ මනෝභාවයේ පින්වතුනි.
ඒ කෙනාට ලාභය වෙන්නේ ජීවිතය තුළ අනුන්ගේ යහපත උදෙසා තමන් වෙහෙසෙච්ච වියදම් කරපු තරම ගණන් හදලා අඩුවෙන් වියදම් වෙලා වැඩියෙන් ඉතිරි කරන් ඒ දේ කළත් කළා නේද කියනකම නෙවෙයි එයාගේ සතුට වෙන්නේ. වියහියදන් නොබලා මිනිස්සෙකුගේ අවශ්‍යතාවයේ වෙහෙස නොබලා ජීවිතේ ඔබට අංග සම්පූර්ණව ඉටු කරන්න ලැබුණද? තමන්ගේ උදව්වෙන් අනේකා සැනහෙන හැටි ජීවිතේ තා බොහෝ කල ජීවත් වෙන හැටි දැනුගත්කම් දිනාගෙන ලෝකයේ සතුටින් ඉන්නකම තමයි තමන්ට ජීවිතේ විතර සතුටක් බවට පත් වෙන්නේ. එහෙනම් හිතන්න මේ ලෝකේ තමන්ගේ පරිත්‍යාගයට කරුණා මෛත්‍රියට සීමාවක් නැති කෙනෙක් වෙයි ඔබ. ලාභයට ඇති ගිජුකම තමන්ගෙන් දුරලුව කල. ලාභයට අපමණ ගිජුකමක් ඇති වුණොදාට අම්මා තාත්තා පවා තමන්ට පින් කරගන්න තියෙන අවස්ථාවක් හැටියට දැනෙන්නේ. අම්මා තාත්තා පවා තමන්ට හම්බ වුණත් හම්බෙන සියල්ල වියදම් කරවන්න ඉන්න බාධාවක් හැටියට දැනේ. තමන්ගේ බිරිඳ දරුව පවා ආන් ජීවිතේ තමන්ගේ ඒ ලාභ මානසිකත්වයට බාධාවක් හැටියට පෙනී දැනේ. එහෙම මිනිස්සු ජීවිතේ කරගන්න තියෙන යුතුයකම් ඇතුලේ රැස් කරගන්න තියෙන මහා පින්කම් පවා ජීවිතේ නැති කරගෙන බිඳගෙන මේ ලෝකේ සතුටින් ඉන්න පුළුවන් ජීවිතේ අසතුටින්ම ගෙවන ගත කරන වුන් බවට ස්වභාවයෙන්පත් වේ. ඒ හින්දායි භාග්‍යතුන් වහන්සේ මේ බණපදේ අපිට මතක් කර දුන්නේ. ලාභේන භික්කවේ අභිභූතෝ පරියාදීන චිත්තෝ. ලාභය ළඟ මේ ලෝකෙ මිනිස්සු පිරිහිනවා, පරදිනවා, ඇතිවීමක් ඇති කරගන්නේ නැහැ. ඔය කොතෙක් ධනිය ලැබුණත් ඒ තියෙන ධනිය ඕනට මදි කියන හැඟීම ඇතුලේ ඒත් මොන තරම් දේවල් කරනවද? එන විදිහ වෙනවා නම් ජීවිතේක කොහොම වුණත් කමක් නැහැ. මට ඕන සල්ලි විතරයි. ඒක මිනිස්සු මරාද සත්තු මරාද හොරකම් කරපුවාද කියලා නේ වෙනසක්. මට උවමනා සල්ලි පමණයි. බොරු කියලාද ඇත්ත කියලාද නේ මත්පැන් විකුණලාද නැතුවද හොයන්නේ මන් ධනෙ. මට ඒ කාරණා ගැටලුවක් නේ. මට සාධාරණව මට හම්බෙන පමණ විතරයි කියලා තමන්ගේ අතට ලැබෙන මිල මුදල පිරිසිදුම මුදලක්ද නැද්ද කියන එක නෙවෙයි ඔවුන්ගේ සැනසෙල්ල. ඒ මුදලේ ප්‍රමාණය මොනියම් විදිහින් හරි තමන්ගේ දවසේ, තමන්ගේ මාසේ, තමන්ගේ ලාමක හීන වෙනුවෙන් ලාභ ලබන්න පුළුවන් නම් ඒවා ජීවිතේ කරන් ඉන්න මිනිස්සු. පින්වතුනි ඕන් මරණින් මතු හිසේ තියෙන බරක් බිමින් තියන්න වගේ මෙතන ඉන්න කෙනෙක් කුසලා තව තැනකින් තියන්න වගේ මියදෙනු හැටි අපායටමයි යන්නේ. භාග්‍යතුන් වහන්සේ මතක් කළා. අලාභේන භික්කවේ අභිභූතෝ පරියාදින්න චිත්තෝ. දේවදත්තෝ අපායිකෝ නේරේකෝ කප්පට්ටෝ අතේකිච්චෝ. අපේ භාග්‍යතුන් වහන්සේ අපිට මතක් කළා මේ ලෝකේ අලාභය ළඟ ලෝකෙ මිනිස්සු පිරිහිනවා. දේවදත්ත හාමුදුරුවෝ ලාභයක් කරගෙන බුදු පදවියට කැමැත්ත ඇති වෙනවා. අවසානයේ Tamanට ඒ ලාභය හිමි කරගන්න බෑ කියලා දැනෙද්දි බුදුන් අසා හෝ මම් බුදු වෙනවා කියන තැන ඉඳන් වැඩ කරන්න පටන් ගත්තා. එදා සක්මන් මළුවේ සක්මනේ වැඩ ඉඳිමින් ඉන්න කල භාග්‍යතුන් වහන්සේට ඉහළින් ගිජුකුළු පව්වේ සිට මහා ගල් පර්වතයක් පෙරලනවා. භාග්‍යතුන් වහන්සේ යට කර දමා උන්වහන්සේගේ පිරිනිවීම දැක සතුටු වෙන්නේ. එදා සමවස්සෝයෙන් භාග්‍යතුන් වහන්සේ වැඩ ඉඳිද්දී ඒ වෙලාවේ විස දුනු ආයන් යොදවනවා භාග්‍යතුන් වහන්සේගේ ජීවිතය හරණය කරන්න. එදා භාග්‍යතුන් වහන්සේ පිඬුසිඟා වඩිනවා පිණ්ඩපාතේ පෙරමගට. ඒ පෙරමගට නාලාගිරි යතරාකල 16ක් පවා භාග්‍යතුන් වහන්සේ වෙත යොමු කරනවා. බලන්න මේ ලෝකයේ අලාභයෙන් වියරු ඇටෙද්දි මිනිස්සු හැසිරෙන හැටි. මට නැත්තම් ඔහුටත් ඒක නොතිබිය යුතුයි කියන මානසිකත්වයෙන් හැසිරෙනවා. සක්මන් මළුවට ඉහළින් උඩු වියනක් බඳින්න ඕනි තැන මහා ගල් පර්වතයක් පෙරලනවා කියන්නේ. පිණ්ඩපාතේ වඩින බුදුන්ට මල් ලිහින්න ඕන ලස්සන දසුණක්ව පෙනෙද්දි නාලාගිරි ඇතේ ක්‍රාපුවා යවන්න තරම් අර විස දුනු ආයේ යොදන කල භාග්‍යතුන් වහන්සේ සමවස්සුවෙන් වැඩ ඉඳිද්දි සමවස්සුවෙන් මේ උත්තමයා කොයි මොහොතේද නැගී සිටින්නේ මුව දොවන්න ගත දොවන්න
පැන් වළඳන්නයි කියලා හිතලා පැන් කෙන්ඩි පුරවා තබන්න ඕන මොහොතක විස දුනු ආයය යොදවන්න තරම් හිත කුරිරු වෙන්නේ කුමක් නිසාද? ලාභය අලාභයක් බවට පත් කරන්නේ. පත් වෙන්නේ මේ බුදුන් ඉඳීම තුලමනේ කියන අදහස තෝරගෙන ජීවිතේ ඒ තෝරගත් අදහසට උත්තරයක් හැටියට භාග්‍යතුන් වහන්සේගේ ජීවිතයට හානි පමුණුවන්ට වෙහෙසුණු හැටි දේවදත්ත හාමුදුරුවෝ. එනම් මේ ලෝකේ ගොඩාක් මිනිස්සුන්ට පින්වතුනි තමන්ගේ ලාභයට බාධාවක්සේ පෙනෙන දැනෙන වොන්ට එදා ඉඳන් ඒ කෙනා වෛර කරන්න පටන් ගන්නවා. එදා සිට අර දේ ලබනවාටත් වඩා ඒ ලාභයට බාධාවක් වෙන කෙනා නසනවා කියන තැන ඉඳන් ජීවිතේ පව පුරව ගන්න මිනිස්සු සමාජ ලෝකේ අපි කොච්චරනම් දකින්නවද? ඒ හින්දා මේ ලෝකේ ලැබෙන දේ එක ඇලීමත් නොලැබෙන දේ ගැටීමත් හිතේ උපදවන් ලෝභ ද්වේෂ දෙක ඇතුලේ මිනිස්සු මොන තරමට පිරිහිනවාද කියන එක අපිට කොයිතරම් දකින්න පුළුවන් කාරණාවක්ද පින්වතුනි. ඒ හින්දා ජීවිතයේ භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ හැමතැනම මැද තැනක තමන්ගේ හිත තියාගන්න මැදුම් පිළිවෙතක ජීවිතේ 아무තු ප්‍රාර්ථනානේ ජීවිතේ තමන්ට හම්බෙන දේ මොකද්ද? ඒ හම්බෙන දේෙන් තමන්ගේ ජීවිතය පවත්වාලීම කියන අදහස යට තියෙනවා. තමන්ට නැති වුණේ මොකද්ද? එයා කල්පනා කරනවා මේ ලෝකේ ඒ දේ නැති වෙච්ච අහිමි වුණු පළවෙනියා මම නොවේ. මට මතකයි මේ මෑතකත් එක සාමි දියණියක් තමන්ගේ සාමියා අනාචාරී බැඳිලා හැසිරෙනකම තමන්ට තමන්ගේ දරුවන්ගේ ජීවිතයට බලපා ඇති ආකාරයේ පහදද්දි ඒ පහදපු වෙලාවේ මම ඇයට හිත හැදෙන්න මතක් කළේ ඔබට ඔහු ස්වාමියා වුණේ මේ ජීවිතේට පමණයි නොවේ. ඔහු තමන්ගේ ජීවිතේ හැමදාම මුළු සංසාරෙම ස්වාමියා වෙලා රැඳුණු කෙනා නොවන බව මතක තියාගන්න. ඒ හින්දා ඔහු නිසා තමන්ට ඔහු හා බැඳුණු දා ඉඳන් දුක් පීඩාවක් ඇති වුණා නම් ඒ පීඩාව මේ ජීවිතේ පවතින තාක් විතරයි කියලා හිතන්න. ඒ හින්දා මතක තියාගන්න මේ දුක සදාතනික දුකක්සේ පෙනෙන්න දැනෙන්න අරගෙන ඒ ඇතුලේ ඇගේ හිතේ වෛරය තරහව ක්‍රෝධය තව තවත් වැඩෙන්න ගත්තා නම් සමහරක් වෙලාවට වරද කරන කෙනාටත් වඩා වරදෙන් ජීවිතේ රිදුම් කන කෙනා ජීවිතේ අපායට නිරේට ඒ හේතුවක් බවට පෙරලා ගන්න පුළුවන්. ඒ හින්දායි වැදගත් වෙන්නේ මේ ලෝකේ අහිමි වීම ළඟ කැමැති නොවුණු අකමැති දෙයක් ජීවිතේට බලපාද්දිත් Tamanට ඉන්න පුළුවන් නම් ස්ථාවරව Tamanට ඉන්න පුළුවන් නම් ජීවිතේ අපිරිසිදු නොවි මදහත් හිතෙන් ඒවා තමයි මේ ධර්මයේ ඇතුලේ අපිට අපේ හිත පුහුණු කරගන්න කියා දෙන්න මඟ පෙන්වීම. හැබැයි ඉතින් දේවදත්ත හාමුදුරුවෝ පින්වතුනි අරසා බණහන පරිසරයේ හිටියත් බණ කියන බුදුන් උදේහවහ පෙනුණත් ඒ බණ දහම් ඇතුලේ Tamanට වඩා උවමනාවෙන් හිත හික්මව ගන්න ගෞරවනීය භික්ෂු මහා සංඝයා දුටුවත් Tamanගේ ජීවිතයට යහපතක් කරගන්න තරම් දක්ෂ වුණේ නැහැ. ඒ හින්දා ජීවිතේ මතක තියාගන්න යමක් නැති වෙද්දි එවැනි දෙයක් ලෝකේ නැති වෙච්ච පළවෙනිය මමයි කියලා හිතන්න එපා. මට මතකයි Tamanගේ අම්මා කොවිඩ් රෝගී හැදිලා මිය දෙන්න මරණාසන්නව දැඩි සත්කාර ඒකකේ ප්‍රතිකාර ලබනවා රටේ ඉන්න පුතා කතා කරලා තමන්ගේ අම්මා වෙනින් වෛද්‍යවරු හෙදියන් නිසි ලෙස තමන්ගේ වගකීම් ඉටු කරන්නේ කියලා දුර ඉඳගෙන එකිනෙකා කියන අදහස් වලින් ඔහු තීරණය කරලා ආම්මාත් එක්ක කියනවා මං ආවට පස්සේ ලංකාවට ඔය ඔක්කොටම නඩු දානවා. මං ඒ වෙලාවේ ඔහුට මතක් කළා ජීවිතේ ඔබ මේ වෙලාවේ හිතන්න ඕන ඒ අය තමන්ගේ ශක්ති ප්‍රමාණින් අඩු වැඩි වශයෙන් හෝ ඔබේ අම්මා ගැන හොයලා බලනවා. ඒ බලනව නිරෝගී වේවා. ඒ බැලීමට ලක් වෙන මගේ අම්මා නිරෝගී වේවා. ඔබ මෛත්‍රිය වඩන්න ඕනි වෙලාවේ මේ පරිසරයට විශ්වයට සබාධමයට මුදා හරින්නේ හොඳ දෙයක් නෙවෙයිනේ. එහෙනම් හිතන්න මේ ලෝකෙ පිංගතුනි අලාභයක් වෙන්න පෙරම ජීවිතේ මිනිස්සු පිරිහෙන්න දඟලන තැනක් මම ඔය ළඟ නිදසුනක් මතක් කරේ. ඒ හින්දා හිමිවීන් ඇතුලේ ජීවිතේ තමන්ගේ මාන්නකාරකම වඩව ගන්න. තණ්හාව වඩව ගන්න මිනිස්සු මැද්දේ අහිමිවීන් ළඟ
ගැටීම උපදවගෙන ජීවිතයේ ද්වේෂය ඇති කරගෙන ශෝකේම තරහවක් බවට මොහොතකින් පෙරලගෙන හැසිරෙන මිනිස්සු සමාජ ලෝකේ අපි කොච්චර දකින්නවද? හැබැයි ජීවිතයේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙ එහෙම නැහැ. හොඳත් කමටහනක් කරගද්දී නරකත් කමටහනක් වෙනවා සසරින් මිදෙන්න නිවනින් දිනන්න. භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා අපිට පින්වතුනි ජීවිතේ සක්කාරේන භික්කවේ අභිභූතෝ පරියාදින්න චිත්තෝ දේවදත්තෝ අපායිකෝ නේරේකෝ කප්පට්ටෝ අතීකිච්චෝ. සත්කාර සැලකිලි නිසා ලෝකෙ මිනිස්සු පිරිහෙනවා, මිනිස්සුන්ගෙන් ධර්මයේ ඈතට යනවා. එදා භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා දිනක මහණෙනි මේ විශාලාවේ මිනිස්සු ඉස්සර හරි හොඳයි. හොඳට ධර්මයේ ඇහුවා, පිළිපැද්ද අවබෝධ කරගත්තා. හැබැයි එදා විශාලාව නෙවෙයි මහණෙනි අද තියෙන්නේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මතක් කරපු කාරණාවේ අපිට හිතන්න යමක් තිබ්බා. උන්වහන්සේ මතක් කරනවා ඉස්සර මිනිස්සු හිසට කොට්ටේ ලෙස තියාගත්තේ ලී කොට කෑල්ලක්. දැන් ඉතින් පුළුන් අතුරෝපු බොහෝම සුව පහස කොට ඇතිරිලි හොයන පිරිසක් තමයි විශාලාවේ ඉන්නේ. එනම් බලන්න මේ ලෝකයේ සැලකිලි වලට ආස්වාදනීයත්වයට තමන්ව ලක්වුණු කල මේ ලෝකේ ගොඩාක් මිනිස්සුන්ට තමන්ගේ සත්පුරුෂ අරමුණු හිත දරන් හිටියත් ඒවා වියකිලා අමතක වෙලා යනවා. එදා වැඩියෙන් මගඵල ලැබපු නිවන් දැකපු ජනය හිටිය විශාලාව පස්සේ වෙද්දි ටික ටික පහසුකම් සැප සම්පත් වලට යොමු වෙන්න ඒ මිනිස්සුන්ගේ ජීවිතයේ පිරිහීම ආධ්‍යාත්මිකව ප්‍රකට වෙන්න ගද්දි භාග්‍යවතුන් වහන්සේ මතක් කරපු කාරණාව. එහෙනම් ජීවිතේ මතක තියාගන්න මේ ලෝකයේ සත්කාර සැලකිලි කියලා කියන්නේ ඒ දේවල් මහා උසස් දේවල් හැටියට ජීවිතේ පිළිගන්න එපා පින්වතුනි. ඒ දේවල් ළඟ නැවතිලා තමන්ගේ හිත බිඳව ගන්න, කිලිටි කරගන්න කෙනෙක් නෙවෙයි තථාගත බුදුවරයෙක්ගේ ධර්මයේ අඳුනගත්තු කෙනා. ධර්මයේ තේරුම් ගත්ත කෙනා. එහෙනම් ජීවිතේ තමන්ට අනිතයට නැති සැලකිල්ලක්, ගෞරවයක්, ප්‍රසාදයක්, පිළිගැනීමක් ලැබෙද්දී අනුන් මැද්දේ තමන්ගේ ලැබීම ජීවිතේ මාන්නයකට පෙරලන් ඉන්න මිනිස්සු කොයිතරම් ඉන්නවද? එහෙම නැත්නම් තමන්ම හිතාගෙන ඉන්නවා. චන්න හාමුදුරුවෝ කල්පනා කළේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න ප්‍රථම කල්පනා කරනවා. සිද්ධාර්ථ කුමාරයාත් එක්කත් පුංචි කාලේ වැලි කෙලිය ඉඳන් හිටිය කෙනා මම. අද ඔය බෝධිසත්වයෝ බුදු වෙලා මෙහිම ඉඳිද්දි කවුරු අටා හිටියත් වැඩිම කලක් ළඟින් එකට හිටියේ නොසැලිය උන්නු කෙනා මම. සංසාරෙත් එහෙමයි. එහෙම මම මොකටද කාටවත් හිස පාත් කරන්නේ? එදා චන්නහාඳුරු එහෙම කල්පනා කළා. අවසානයේ භාග්‍යවතුන් වහන්සේ බ්‍රහ්ම දණ්ඩනේ පනවන ඔය මනෝභාවයෙන් චන්නහාමුදුරුවන්ව ඈත් කරවන්න කතා නොකර අරිනවා. එහෙනම් මේ ලෝකේ මිනිස්සු බලන්න ජීවිතයේ තමන්ට සත්කාර ගණ්ඩ හිතාගෙන පෞද්ගලික කරුණු කාරණා කියලා. ඒ කීම ඇතුලේ තව පිරිසක් පහත් කරනවා. ජීවිතේ නිසි සුදුසුකම් තියෙන වොන්ට ඒ සඳහා යන්න බාධාවක් වෙමින් තමන්ගේ එකම සුදුසුකම දැනෙඳුනුම්කම විතරක් හැම තැනකම මුලට අරන් වැඩ කරන මිනිස්සුන්ගේ පිරිහීමේ ලක්ෂණ අපි මේ ජීවත් වෙන රටේ තදින්ම දකින්නේ නැද්ද? දකිනවා අපි ඒක. ඒක සත්පුරුෂ ලක්ෂණයක් නෙවෙයි. එහෙනම් මේ ලෝකයේ අසත්පුරුෂයා සත්කාර ළඟ එයා අනිත්‍යයට නැති දෙයක්සේ මේ ලෝකේ ඉපදිච්ච පහළ වෙච්ච ඒ දේ උරුම වුණු පළවෙනියා තමන්සේ කල්පනා කරගනිමින් තමන් ආධ්‍යාත්මිකව මොනතරම් දුරට පිරිහෙවා ගන්නවද? අසක්කාරේන භික්කවේ අභිභූතෝ පරියාදින්න චිත්තෝ දේවදත්තෝ අපායිකෝ නේරේකෝ කප්පට්ටු අතීකිච්චෝ. දැන් බලන්න ජීවිතේ ලැබපු විඳපු සැලකිලි තමන්ට නැති වෙද්දි ඒවාට කොයිතරම් උරණ වෙනවද? ඔය වයසට ගියාම සමහර තාත්තලා අම්මලා ඉන්න වෙලාවට දරුවෝ කැම ටික හදලා දෙනවා. හැබැයි කාර්ය බහුල වෙච්ච දාකට විනාඩි 5ක් විතර පමා වෙනවා. ඒ විනාඩි 5 සමහරක් වෙලාවට පැය 5ක් දවස් 5ක් වගේ දැනෙනවා ඒ ඇත්තන්ට. එහෙම දැනෙන ටිකට තප්පරයේ දෙක ගෙවෙද්දි කෑ ගහනවා අපට ඇහෙනවා. උඹලා මට කණ්ඩ දෙන්නේ නැතුව මාව මරා ගන්නද හදන්නේ අහනවා. කණ්ඩ දෙන්නේ නැද්ද උඹලා මට අද? එහෙනම් බැලුවා මේ ටිකකට කලින් කැඳ ටිකකුත් පොවපු කෙනා මේ කියන්නේ. එහෙනම් බලන්න ජීවිතයේ Tamanට සත්කාර සැලකිලි වලට පුරුදු වුණු කෙනාට
ඒවා මදක් තප්පර ගානකින් විනාඩි ගානකින් පමා වෙන එක සදහටම අහිමි වුණා වගේ හිතාගෙන මිනිසුන්ගේ පිරිහිච්චකම. ඉඳ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ජීවිතේ ලාමක දේවල් හැටියට මේ සත්කාර සැලකිලි දකින්න. ආන් ඒවා තිබ්බයි කියලා තමන්ගේ ජීවිතේට ඒවයින් 아무තු එලියක් හොයන්න යන්නෙත් නෑ. ඒවා නොතිබ්බයි කියලා 아무තු අඳුරක් තමන්ට උනා කියලා දැනෙන්නෙත් නෑ බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් එක්ක ජීවත් වෙන ශ්‍රාවකයාට. එහෙනම් ඔබ මේ බණපදේ හොඳට තේරුම් ගන්න. හරි වැදගත්. යසේන භික්කවේ අභිභූතෝ පරියාදින්න චිත්තෝ දේවදත්තෝ අපායිකෝ නීරේකෝ කප්පට්ටු අතේ කිච්චෝ. එදා දේවදත්ත හාමුදුරුවෝ පිරිහෙනවා තමන් වටා හිටිය පිරිස් බලයත් හේතු කරගෙන. දැන් බලන්න ජීවිතේ පින්වතුනි තමන්ට පිරිස් බලය කියන එක ධර්මී නැති මිනිස්සු තමන්ව තවත් හිස් පුද්ගලයෙක් කරගන්න නෙවෙයිද හේතුවක් කරගන්නේ. අපට මතකයි අපේ ලොකු හාමුදුරන් වහන්සේලා පුංචි කාලේ අපිට වැඩි දායකයොත් එක්ක කුළුපග වෙන්න කතා බහ කරන්න ඉඩක් තිබෙන සීමාවක් කරලා තිබුණා. යම් උරණ භාවයක් ඒ සන්දී අපට උන්වහන්සේලා කෙරෙහි ඇති වුණත් අන් ටිකක් ජීවිතයේ මොහුකුරා යත්න ඒවා කොයිතරම්නම් නිවැරදිද කියන එක අපට දැනෙනවනේ. දැන් බලන්න ජීවිතේ ලාභාලවියේ දායක කාරකාදීන් එක්ක කුළුපග වෙලා හිතවත්කම වැඩි වෙලා ඊට පස්සේ කල්පනා කරනවා මට ලොකු හාමුදුරන්ටත් වඩා පිරිසක් මේ ඉන්නේ. ගුරුවරයාටත් වඩා පිරිසක් මට ඉන්නවනේ කියලා ගුරුවරයාටත් නිඳා කරලා හිතත් රිද්දලා වෙන් වෙලා තනිව ගමනක් යන්න හදත්. අර අයටත් මතු පිටින් පෙනුණු පොඩි හාමුදුරුවන්ගේ චරිත ලක්ෂණ නෙවෙයි. මේ හදලා පැවිදි කරලා මඟ පෙන්නපු ගුරුවරයාට ඔහොම කරා නම් ජීවිතේ අපිටත් බැරි වෙද්දි අපෙන් මේ ලැබෙන සත්කාර සැලකිලි නැති වෙද්දි අපිට ඔය ටික නොකරයි කියලා අපි කොහොමද හිතන්නේ විශ්වාස කරන්නේ පිළිගන්නේ. ඒ ඇයටත් පස්සේ හිතෙන්න ගන්නවා. එහෙනම් මේ ලෝකයේ පැවිද්දට ආපු කෙනෙකුට උනත් පිරිස අතරට යද්දි මේ පිරිස අතරට යන්නේ මොකටද කියන එක නොදැන ඔවුන් එකිනෙකාගේ ඇසුර තමන්ගේ ජීවිතේට මහා පිරිහීමකට මඟ හදන්නට පුළුවන්. මතක තියාගන්න. අනික හිතන්නකො ජීවිතේ මේ රටේ තියෙනවනේ ඕනෑම නරක දෙයක් කිව්වොත් කරොත් ඒකට අත උස්සන්න පිළිගන්න මිනිස්සු කොටසක් නැද්ද? ඒක බුද්ධ කාලෙත් එහෙමයි පින්වතුනි. හොරකම් කරලා මිනී මරලා බන්ධනාගාරයෙන් එළියට ආවත් අර මහ දොරටුව ළඟ ඉඳගෙන සමහරක් වෙලාවට කැමරා තියාගෙන පිළිගන්න බලන් ඉන්න මල් මාලා දාලා පිළිගන්න බලන් ඉන්න මිනිස්සු නැද්ද? එහෙම ඉන්නවා. එහෙනම් ජීවිතයේ පින්වතුනි සමහරකට අසභ්‍ය වචනම කතා කර යම් කෙනෙක් ඒවා වෙනුවෙන් තමන්ගේ මනෝභාවයේ හැසිරෙන්නේ ඒවාට කැමැති විදිහටද ඒ කැමැත්තට එකඟ වෙනවුන් මේ ලෝකේ එදත් හිටිය අදත් හෙටත් ඉන්නවා. ඒවා පින්වතුනි පොදු ධර්මතාවයක්. හිතන්න ජීවිතයේ තමන් වැරදි මතයක් දරදී වැරදි මතයට අත උස්සද්දි කොටසක් කවදාකවත් කවුරු හරි නිවැරදිව පිරිසිදුව ඒහි තියෙන නිස්සාර භාවයේ වැරදි සහගත බව මතක් කරලා පෙන්නලා දුන්නත් ඒ පෙන්වා දීම පිළිගන්න තරම් එයා තුල අනතිමානී භවක් ගුණාත්මක භවක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ ඒ කෙනාගේ ජීවිතෙන්. එහෙනම් හිතන්න ජීවිතේ තමන් වටා ඉන්නවුන් ඔවුන්ට පෞද්ගලික ලැබෙන ලාභ ප්‍රයෝජන නිසා තමන් මොන වරදක් කරත් ඒ වරද වෙනුවෙන් අප්පුඩි ගහනවා නම් හිට ගන්නවා නම් නැගිටිනවා නම් අර කෙනා ඒ මතේ තව තවත් මොන තරම්නම් අසත්පුරුෂ තැනකට යන්න පුළුවන්ද? එහෙනම් මේ ලෝකේ යසස නිසා පිරිවර සම්පත්තිය නිසා නොපිරිහිනවා නම් කෙනෙක්ගේ ධර්මයේ ගැන ලොකු කැමැත්තක් ගැඹුරක් වැඩිමක් ඇති කෙනෙක්ම පමණයි මතක තියාගන්න. එහෙම නොවන මිනිස්සු ජීවිතේ පිරිහිනවා පින්වතුනි. එහෙම නොවන අය හරියටවත් පිරිහිනවා. දේවදත්ත හාමුදුරුවන්ට උනත් හිතුණනේ තමන්ගේ මතය තමන් ප්‍රකට කරදී මතය නියෝජනය කරමින් හිටිය අපිට කෝකාලික වගේ කෝකාලික භික්ෂුව පවා මතක් වෙනවා. එතකොට ජීවිතයේ තමන් වටා ඉන්නවුන්ට වඩා ඉක්මනට දිනක තමන් ඉන්න මතය වැරදි කියලා දැනিলা හරි මතයේ පැත්තට යද්දී අර වැරදි මතේ පිළිගත්තුන් තමන්ගේ තරම් ඉක්මනට ඔවුන් වැරදි මතේ බැහැර කරන්නේ නැහැ. ඒත් ඒක ඇත්තයි කියලා හිතන් ජීවත් වෙනවා.
එදා දේවදත්ත හාමුදුරුව අන්තිම මොහොත ලං වෙත්ම මට බුදුරජාණන් වහන්සේ දැක වඳින්න ඕනේ. මට සමාව ගන්න ඕනිය උත්තමයාගේ. හිතලා මෙහිම ලෙඩ ඇඳේ ඉඳන් කියද්දි ළඟ වුණු ජේෂ්ඨ ගෝලයා කෝකාලික භික්ෂුවට සියල්ලෝ එකතු වෙලා වෛර කරපු ඒ බුදුන් බලන්න නුඹ වහන්සේ යනවා. එහෙනම් ඉතින් යන එකයි ඇත්තේ. අපි නන් නෙවෙයි ඉන්නේ ගෝලකමට බැඳිලා යන්න රැකවරණය දෙන්න. ඒ තරහ ඇති වෙච්ච තැනම වැලමිටෙන් පපුවට පවා අනිනවා දේවදත්ත හාමුදුරුවන්ගේ එතන ඉඳන් ලේවමනේ දානවා උන්වහන්සේ. එහෙනම් ජීවිතයේ මේ ලෝකේ පිරිසක් නිසා තමන්ගේ නොපිරිහීම දියුණු කරගන්න. පිරිසක් නිසා තමන්ගේ ජීවිතයේ ගුණාත්මක බව දියුණු කරගන්න මිනිස්සු හරි විරලයි. බොහෝ වෙලාවට තමන්ගේ ගුණ ධර්ම වලට ඒක මහ බාධාවක් කරගන්නවා. මේ ළඟදි කෙනෙක් මට කියනවා තමන්ට තමන්ගේ හිතවත් කෙනෙකුගේ මංගල්‍යයක් වෙනුවෙන් සූදානම් වෙන්න වෙලා විදේශගත රටක. ඒ රටවල සමහරක් අයට උත්සව 4ක් 5ක් මේ මංගල්‍ය වෙනුවෙන් සිද්ධ කරනවා. කලින්ම සැරසිලා වුන් සියලු දෙනා රෝස පැහැයෙන් සැරසිලා ඒ වෙනුවෙන් වෙනම සාධයක් පවත්වන හැටි. ਉਹ මතක් කරන අනේ ඉතින් ඒ සඳහා අපි අතිරේක වියදම් කරන්න ඇඳුම් පැළඳුම් ගන්න එපාය. මට පිනකට කරගන්න යොදවන්න තිබ්බ මුදලක් නොවේ මෙහිම කරගන්න වෙන්නේ. ඉතින් ඒ විතරක් නෙවෙයි මට දැනුණා අපි මංගල්‍යයන් ගද්දිත් අපි නිසාත් අනිත් අයට මේ තරම් කරදර වුණාද මට හිතුණයි කියනවා. එහෙනම් හිතන්න ජීවිතයේ එහෙමවත් සමහරුන්ට හිතවිල්ලක් පහළ වෙන්නේ නැහැ. තමන්ගේ කටයුතු සාධාරණයි කියන්න අත උස්සන්න නොකියා හිටියත් අනිත් අයගේ අකමැත්ත පළ නොවන තාක් පළ වුණත් ආන් ජීවිතේ තමන් සාධාරණයි කියන තැන ඉඳගෙන වැඩ කරන මිනිස්සු කොච්චර ඉන්නවද? එතකොට ජීවිතයේ එකතු වුණොත් කන තැනක කෑම ටිකක් කන්න තමන්ට ලැබුණු බ්‍රේක් එකක විවේකයක රස්සාවක් කරන තැනක තමන්ගේ ආයතනීය සාමියාට බනිනවා විවේචනය කරනවා පහළ අතුගාන සේවකයාගේ ඉඳන් මාත්‍රකා කරගෙන මිනිස්සු මොන තරම් පවුපුරව ගන්නවද? එහෙනම් ජීවිතේ අපි පිරිස් බලයයි කියන එක ඇතුලේ ලැබපු දියුණුවක් නැන්නේ තිබ්බ දියුණුවත් බිඳගෙනනේ. මතක තියාගන්න. අයසේන භික්කවේ අභිභූතෝ පරියාදින්න චිත්තෝ දේවදත්තෝ අපායිකෝ නීරේකෝ කප්පට්ටෝ. අයස නිසා පිරිස් බලේ ඈත් යාම නිසා හිමිවීම නිසා ලෝකෙ මිනිස්සු අප්‍රමාණව පිරිහිනවා පිංගතනි. වෙනදාට ජීවිතේ තමන් එන පෙරමගට විත් ගේට් එක ඇරපු දොර ඇරපු වාහනින් බහිද්දි දොර ඇරපු පිටිපස්සේ තියෙන බෑග්ස් අරගෙන ඒ ආව සේවකයෝ තමන්ට නැති වෙද්දි තමන්ගේ නිලතලේ නැතිවීම සමග අන් කොයේ තරම්නම් උරණ වෙන තරහ ගන්න මිනිස්සු මේ සමාජ ලෝකයේ අපි දකින්නවද? එනං හිතන්න ජීවිතේ තමන්ට ආවතේව කරන්න වුන් ඉඳිද්දි ඒ ඇත්තන්ගේ හිටියයි කියලාත් නෑ පොහසත්කමක් මානසිකව පිරිහීම මාන්නක්කාරකම උපදවන් ඒ වාගේම එහෙම ඉඳලා නැතිවිච්ච වුන් කෙරෙහි මහා වෛරයක් ඇති කරගන්නයි කොයිතරම් සමාජ ලෝකේ අපි දකින්නවද? එහෙනම් පිරිසගේ බැඳීම සමීප බව අහිමි වුණු තැන පිරිහෙනවා. තමන් විශ්වාසයෙන් හදපු දරුවෝ තමන්ට ඉඳී බලයි හද සලකයි කියන බලාපොරොත්තු තියන් හදපු දෙමව්පියෝ අද ගොඩක් තැන්වල විඳවනවා. තමන්ගේ දරුවෝ දුරු ඈත රටකට ගියාට පස්සේ කියනවා අනේ මුන් හැදුවාට වඩා නොහදා හිටියා නම් මීට හොඳයිනේ. නැයි කියලා හරි හිත හදාගන්න තිබුණා. දැන් මේ ඉඳලත් අපිට මතක් වෙද්දී ඉතින් නැයි කියන කමක් ඉඳිද්දී අපිට හිතලා සතුටු වෙන්න සැහැල්ලු කරගන්න බෑනේ කියලා කියනවා. එසා මේ ලෝකේ ගොඩාක් මිනිස්සු තියෙන බැඳීම් ඇතුලේ වගේම බැඳීම් නැති වෙයිදෝ කියනකමට පිරිහෙනවා. සමහරක් වෙලාවට දරුවෝ යුරෝපේ බටහිර ඉන්න එමතුමත් දෙනකන් සතිය බලන් ඉඳලා සතියන්ත කතා නොකරපු කල සඳුදා උදේට ඕන්ට මෙහින් එමතුමක් ගන්නවා. ඒ ගද්දි පාන්දර 2-3යි ඕන්ට වෙලාව. අම්මගෙන් තාත්තගෙන් එමතුමක් නේ කියලා බොහෝම අපහසුයෙන් උනත් ඒකට ආමන්ත්‍රණය කරනවා මේ හදිස්සියක් නෑ පුතේ සතිය පුරා බලන් ඉඳලා ඊයේ රායේ කතා කරපො නැති ටිකටයි
මම මේ ගත්තේ කියනවා. ඕකටද ඉතින් අපිට ඉතින් වැඩ තියෙනවානේ අම්මලට වගේ නෙවෙයිනේ කියලා. හිත පෑරෙන්න වචන දෙක තුන කියලා දුරකථනයේ විසඳුණෙන් පස්සේ අර අම්මා ආයේ සතියක් පුරාවට හිතා දුක් විඳා ඉන්නවා. නමුත් ඉතින් හිතන්න පුළුවන් නම් ජීවිතේ Tamanට මේ ලෝකේ තනියෙන් ආවා තනියෙන් යනවා එනං ඉන්න ටිකක් තනියෙන් ඉන්නවා කියන තැනට හිත ධර්මානුකූල ප්‍රගුණ කරපු කෙනෙක් නම් අර අනිත් අයගේ නිନ୍ଦ අතරමැද බිඳින්න යන කෙනෙක් වෙන්නේ නැහැ ඒ කෙනා ජීවිතේ. ඒ කෙනාට හිටියයි කියන එකේ ලොකු අමුත්තකුත් නැහැ නොහිටියයි කියන එකේ ලොකු අමුත්තකුත් නැහැ. ඒඳ ධර්මයත් එක්ක ජීවත් වෙද්දී හිත හැදෙන්න උත්තර Tamanටම දැනෙන්න, පෙනෙන්න, හැඟෙන්න ගන්නවා පින්වතුනි. එහෙම නොවන මිනිස්සු සමහරක් වෙලාවට අනේ හැදුවට වඩා නොහැදුවා නම් පොල් පිටෙන් කැපුවා නම් ඔහොම කියනවා. අර එතෙක් Taman පින්කමස්සේ දැකපු දේම Tamanම කිලිටි කර ගන්නවා, Tamanම බිඳව ගන්නවා. ඒ නිසා ඔබ හිම කෙනෙක් වෙන්න එපා පින්වතුනි. යසායස ළඟ පිරිහෙන්න එපා. පාපිච්චතාය භික්කවේ අභිභූතෝ පරියාදින්න චිත්තෝ දේවදත්තෝ අපායිකෝ නේරේකෝ කප්පට්ටෝ අතේ කිච්චෝ. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා දේවදත්ත විපත්ති සූත්‍රය තුළ පින්වතුනි මේ ලෝකේ මිනිස්සු පාපිච්චතා පාපයට ඇති කැමැත්ත නිසා පිරිහිනවා. හිතේ උපදින්නේම පව්කාරී හිතවිලි කියන්නේම පව් කතා කරන්නේම පව් වැඩ. දැන් බලන්න ඔය තරුණකමට අනුන්ව වෙහෙස වෙන රිද්ද වෙන එක සතුටක් කරගත් අය අපිට මතකයි ගම්වල වුණත් සමහරක් වෙලාවට රැයේ මල් වඩමක් නැති වෙලා බුහුම දාන කරපු අලුත් පිට මිනිහක් ළඟ තියෙන මල් වඩම පවා ගෙනවිත් තමන්ගේ තරහකාරියගේ නිවස ඉස්සරහින් තියෙනවා. ඒවා තියලා කරලා ජීවිතේ සතුට වෙනවා. ඒ වාගේම තමයි මට මතකයි එක තරුණෙක් විටක කියනවා තමන්ගේ තරුණ කාලේ කරපු දෙයක්. මහ වීරකමින් වගේ තාමත් කියලා hina වෙනවා. හාඳුරනේ මායි මගේ යාළුවෙකුයි හැමදාම රාත්‍රියේ පන්තියක් තිබුණ එකල නයිට් ක්ලාස් එකක්. ඔය ගිහිල්ලා බයිසිකලේ ඉන්නේ. එද්දි අපිට තියෙනවා කනත්තක් පහු කරන්න. ඔය කනත්තේ සමහරක් අයට අලුතෙන් ගෙනාපු දේහයන් දවලා බුහුම දාන කරලා ගිහිල්ලා. අර මල් වඩම තියෙනවා. අද වගේ ෆ්‍රෙෂ් මල් නෙවෙයි එදා ගොඩක් වෙලාට තිබුණේ ඔය මල් වඩමකට ඔය ඉටි කොළ ආදී දේවල් ඊයන් කොළ ආදී දේවල් භාවිතා කරලා සකස් කරපු අතින් හැඩ කරලා හදපු මල් වඩා. දැන් මේ තරුණයා කියනවා අර බයිසිකලේ ඉස්සරහින් මේ මල් වඩම තියාගෙන රැයි එනවා. සමහරක් වෙලාවට අර ටෝච් එකක් අරන් යන මිනිස්සෙක් මේ එන පුංචි සද්දෙත් එක්ක ඒ දිහා ඇරිලා බලද්දි අර විදුලි පන්දන් එළියට මේ මල් වඩමක් Tamange ඉස්සරහට එනවා වගේ ඝන කළුවරේ අන්ධකාරේ පෙනෙද්දි හාඳුරනේ මිනිස්සු දුවනවා වැටවල් තියෙන තැන්ද නැද්ද බැලිල්ලක් මොකුත් නැහැ. අපි දෙන්න ගම වටා ගිහිල්ලා සමහරක් අයට බීලා එන මිනිස්සු කාණු වලටත් දානවා බය කරලා. ඉතින් මේ අය මහා ඉහළින් වීරකමක්සේ මේ කියන්නේ. නමුත් මතක තියාගන්න ජීවිතේ පින්වතුනි පාපිච්චත අනුන්ව වෙහෙසවල අනුන්ව රිද්දලා අනුන්ව භය කරලා මේ ලෝකේ අපිට යම් සතුටක් විඳින්න හිතෙනවා නම් ඒක පාපිච්චතාවය. අනුන්ව පෙළඳ වචනයක් කියන්න හිතෙනවා නම් කියනවා නම් දුර නොබලා ඒක පාපිච්චතාවය. අනුන්ව පෙළඳ අනුන්ව අවුලවන්න තමන්ගේ ක්‍රියාකාරකම් ගතින් ප්‍රකට කරනවා නම් ඒක පාපිච්චතාවය. ඒකනේ බුදුරජාණන් වහන්සේ බාල පඬිත සූත්‍ර දේශනාවේ විස්තර කරන්නේ බාලයට හිතෙන්නෙම බාල දෙයක්. බාලයා කියන්නේම බාල කතාවක්, බාලයා කරන්නේම බාල වැඩක්. එහෙනම් ඔබ හිතන්න ජීවිතේ අපිව මොනතරම් ධර්මයෙන් ඈතට අරගෙන යනවද මේ පාපයට හිතේ කැමැත්ත ඇතිවීම එක. අවසානයේ භාග්‍යතුන් වහන්සේ අපිට මතක් කරනවා පින්වතුනි පාප මිත්තතාය භික්කවේ අභිභූතෝ පරියාදින්න චිත්තෝ දේවදත්තෝ අපායිකෝ නේරේකෝ කප්පට්ටෝ අතේකිච්ච. පාප මිත්‍ර සේවනයේ අපි අරගෙන යන්නේ අපායට. නිවනට නිවීමට සැනසීමට නෙවෙයි පින්වතුනි. දේවදත්ත හාමුදුරුවන්ට හොඳම යාළුවා අජාසත් කුමාරයා වෙද්දී අජාසත් කුමාරයාට හොඳම යාළුවා දේවදත්ත හාමුදුරුවෝ. දෙන්නම දෙදෙනාට අපාය සහායකයෝ උනේ නැද්ද? දෙන්නම
ඒ ජීවිතයේ කෙලවර පින්වතුනි අපායගාමී වෙනවා, නිරයගාමී වෙනවා තාමත් ඒ නිරය. ඒ හින්දා මතක තියාගන්න ජීවිතයේ Tamanට සහාය වෙන කෙනා සහායිකාවක් වෙන විවාහයෙන් සහායිකාවක් වන විවාහයෙන් සහායකයෙක් වන කෙනා පවා ඔබට ඔබේ ජීවිතේ සුගති මඟ අහුරා දුගති මඟම විවර කරනවා නම් ඔවුන් කොහොමද තමන්ගේ ජීවිතයට ඇත්ත එලියක් වෙන්නේ? තමන්ගේ ජීවිතයට සෙනෙහස කැඳාගෙන කෙනා බවට පත් වෙන්නේ. ඒ හින්දා භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා පාපයට බර වූවන්ගේ ඇසුර තුල ඉන්න කෙනාට ඇහෙන්නේත් පෞකාර කතා. මෙහෙවන්නේත් පොළඹවන්නේත් යොදවන්නේත් පෞකාර දෑටමයි. එහෙම ජීවිතේ ගෙවන ගත කරන මිනිස්සු මේ ලෝකේ සතුටින් නෙවෙයි ඉන්නේ පින්වතුනි. ගොඩාක් තැන්වල විවාහ බන්ධනයට ලක් වුණු සමහරක් යාට ස්නේහයෙන් ආදරයෙන් ප්‍රේමයෙන් කලක් ඉඳලා එක්වුණු උදවිය. හැබැයි ජීවිතේ පින්වතුනි නොගැලපින් හමුවේ අද වෙද්දී මොනතරම් ජීවිතේ වෙන් වෙලා ගියත් ඒ පරණ මතකයන් එක්ක විඳවනවද එක් වෙලා හිටියත් ඒ ඉඳගෙනත් තමන් එකින් එක හිතා ජීවිතේ විඳවනවද? ඒ හින්දා මතක තියාගන්න තමන්ට පෞකාර සාමියෙක් බිරිඳක් හම්බ වුණත් ඒකත් පාප මිත්‍රතාවයට වැටෙනවා. එවැනි වොන්ගේ ඇසුර සමග ජීවිත කාලයක් එකට ඉන්නවා කියන එක මොනතරම් අප්‍රසන්න වෙයිද? තමන් අකමැති දේම නම් කතා කරන්නේ, තමන් අකමැති දේම නම් හිතන්නේ, තමන් අකමැති දේම නම් කරන්නේ තමන්ට වගේම සමාජෙට. ඒ තමයි පෞකාරය අඳුන ගන්න තියෙන ලක්ෂණ පින්වතුනි. මේ මිනිස්සු හරීම ආසාදේ වෙනුවෙන් ආත්මාර්ථකාමීව දිවි ගෙවන අය. එහෙනම් ජීවිතේ ඔවුන්ට සත්පුරුෂ මඟ පෙන්වීමක් නැහැ. උදව් කරන විලාසයෙන් තමන්ව මහා පවකට විනාශයකට ඇදගෙන යනවා. දැන් බලන්න සමහරක් වෙලාවට මේ රටේ මේ වසංගතයන් මැද්දේ පව අපි දකින්නේ. මිනිස්සු විවිධාකාර උද්ඝෝෂණ විවිධ දේවල් කරන්නේ. ඒ කරන තැන්වල මට දැනෙන්නේ නම් එහෙම කරන තැනකට ගිහිල්ලා එක බත්පත 4-5 දෙනා දිග අරගෙන අනුභව කළ එක වතුර බෝතලේ 5-6 දෙනා බීලා ඇද්දි තමන් ලෙඩෙක් වෙලා ගෙදෙට්ට එන්නේ. තමන්ගේ වයසක අම්මා තාත්තා ඒින්ම ලෙඩ වෙනවා, ලෙඩ වෙලා මියදෙනවා. අම්මා මරාගෙන තාත්තා මරාගෙන වැඩි කරගත්තත් තමන්ගේ වැටුප තමන්ට මියදෙන තාක් තමන්ට සැනසෙන්න බැරි වෙන්නේ ජීවිතේ. ඒ නිසා මතක තියාගන්න මේ ලෝකේ නුඹට යහපතක් කරන්නේ කියන හැඟීම අපේ හිතට දාලා අසත්පුරුෂයා බාලයා කියන කෙනා ඔබෙන් ප්‍රයෝජන අරගෙන ඔවුන්ගේ හීනවලට නිතරම යන්න බලන ගතියක් තියෙනවා. ඉතින් ඒවට බුද්ධිමත් මිනිස්සු ජීවිතේ කොතනකවත් සමාජීය ආර්ථිකේ බලපෑම් මතවත් ජීවිතේ ඒ තැනට තමන්ව පත් කරගන්නේ නැහැ. ඒ හින්දා ඔබත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් ලෙස එහෙනම් ලාභය ළඟ අලාභය ළඟ සත්කාරය අසත්කාරය ළඟ ජීවිතේ ඔබව පිරිහව ගන්න එපා. ඒ වාගේම තමන්ගේ ජීවිතයේ තුල පින්වතුනි තමන් පාප මිත්‍ර සේවනයේ පාපිච්ඡතාවය පිරිස තමන්ට ඉන්නවා කියනකම හිටිය පිරිස තමන්ට නැති වුණා කියනකම මත තමන් පිරිහව ගන්න එපා. එහෙම නොපිරිහි දිවිය ගෙවන ඔබට ඔබ ගැන මහා අභිමානයක් තියන් සිහි මුලා භාවයකටපත් නොවි ජීවිතේ කෙලවර කරගන්න ශක්තිය තිබේවි රැඳේවි. එහෙනම් මේ ශක්තිය ගොඩනගා ගන්නට මේ උතුම් සංබුද්ධ දේශනාව ඔබ හැමට මහත් ආශිර්වාදයක් මඟ පෙන්වීමක්ම වේවා කියන හිතෙන් සාදු කියා අපි ප්‍රාර්ථනා කරගමු. සාදු සාදු සාදු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. අද මේ ධම් දේශනාවේ දායකත්වයේ තුලින් බලාපොරොත්තු වුණා
සිසිර තෙන්නකෝන් ආදරණීය සොහොයුරාගේ බිරිඳ වූ ගම්පොළ බඹරගහ ඇල මාණික්කාව අංක 94 සී නිවසේ පදිංචිව සිට 2021 පස්වෙනි මාසේ 13 හදිසියේ මියගිය එච්.එම්. ඉරේෂා කුමාරි හේරත් බිරිඳට දරුවන්ගේ මෑණියන්ට සොහොයුරියට පින් දෙන්නට ඉතින් ඒ ආදරණීය බිරිඳ මෞතුමිය සොහොයුරිය මේ පින් ලැබ සසර දුකින් නිදහස් වේවා උතුම් නිවනින්ම සැනසේවා. ඒ වාගේම ඔවුන්ගේ පරම්පරානු යාතව මියගිය හැමදෙනාට ගම්පොළ වික්‍රම බාහු ජාතික පාසලේ 99 2000 වර්ෂවල ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් අද දායකත්වයේ කළා වුන් නමින් මියගිය හැමට ඔබ අප හැම නමින් මියගිය කොවිඩ් රෝග නිසා රටෙහි ලොවෙහි මියගිය සැවොම පින් ලැබ සසර දුකින් අත් මිදේවා නිවනින්ම සැනසේවා කියා සාදු හිත ඇති කරගන්න. සසර පුරාවට ඔබට මට සත්පුරුෂයෝ කල්යාණ මිත්‍රයෝම ජීවිතේට වැඩි වැඩියෙන් ලං වේවා. කල්යාණ මිත්‍ර ඇසුරේ ප්‍රතිඵලයක් ලෙසයි මේ උතුම් සම්බුද්ධ දේශනාව අද සිද්ධ වන්නේ. එනම් මේ උතුම් ධර්ම ශ්‍රවණමේ ධර්ම දානමේ උතුම් පිංබෙලෙන් සිසිර තෙන්නකෝන් මහත්මයා ඇතුළු පවුලේ හැමටත් මෙත් වඩනවා. සිසිර තෙන්නකෝන් සොහොයුරාගේ දූ දරුවන් සිහිපත් කරමින් දේශකයාණන් වහන්සේට දායකත්වයේ කළ වික්‍රම බාහු ජාතික පාසලේ ගම්පොළ 99 2000 වර්ෂවල ඒ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අපි සිහිකොට ඒ හැමදෙනාටත් මෙත් වඩන අතරේ විශේෂයෙන් අපි පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. වින්සන්ත ටීවී නාලිකාව YouTube නාලිකාව ආරම්භ කරලා මේ යහපත් කටයුතු දැක බලා ගන්න ඔබට අවස්ථාව සැලසෙනවා. වින්සන්ත YouTube channel තව දුරටත් දියුණුව යහපත සලසාලන කටයුත්තක් බවට නාලිකාවක් බවටම පත් වේවා කියන ආශිංසනීය සිද්ධ කරමින් ඔබ අප හැම නමින් මියගිය හැමටත් ඔබටත් අපටත් සසරින් මිදෙන්න නිවනින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ධර්මයෝ ඒකාන්තයෙන් උපකාර වේවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්තු ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සංපatti සග්ග සංපatti මේවච අතෝ නිබ්බාන සංපatti ඉමිනාති සමිජ්ජතු සමදනාට තෙරුවන් සරණයි.